නිපොලිත් කාස් by Automall SL තවත් එපිසෝඩ් එකකට බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඉස්සරහින් ගියපු සුදු පාට වාහනේ 520D එකක්. ඉතින් අපිට ගොඩක් පාරතොටේ දකින්න හම්බෙන්නේ අන්න ඒ જાති 520D එකක්. ඉතින් ඒත් එක්කම අද ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම BMW M5 කියන real deal car එකක් තමයි අද ඔයගොල්ලන්ට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලංකාවටම තුනයි තියෙන්නේ. ලංකාවේ නැත්තම් මුළු ලෝකෙම වුණත් සිංහලෙන් බලා ගන්න තියෙන එකම channel එක නිපොලිත් කාස් වගේම තියෙන පළවෙනිම වීඩියෝ එක හින්දා අපි ටක් ගාලා කතා කරන්න එහෙමම පටන් ගමු. මේ සුපුරුදු පරිදි ඕගොල්ලොන්ගේ හොඳම YouTube channel එක automotive content ගේන නිපොලිත් කාස් by Automall SL. BMW M5 කියන්නේ අපි හැමෝම දන්න විදිහට BMW කට්ටියකින් අපිට හම්බ වෙලා තියෙන high performance sedan එකක් කියලා තමයි අපිට බොහොම ලේසියෙන් introduce කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 1985 E28 කියන මොඩල් එකේදී තමයි මුලින්ම මේ M5 කියන high performance variant එක අපිට මාකට් එකට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එදා ඉඳන් අද වෙනකම් මෙන්න මේ 5 series කියන ඒගොල්ලෝගේ line up එකේම ගන්න පුළුවන් හොඳම car එක නැත්නම් most powerful car එක විදිහට තමයි මෙන්න මේ M5 කියන variant එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් 1985 වෙනකොට E28 කියන ඒ sedan car එක ගත්තාම ඒක තමයි ඒ දවස්වල ලෝකේ තිබ්බ fastest production sedan car එක විදිහට අපිට මාකට් එකට ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම M5 කියන්නේ මේ මුළු ලෝකෙම දෙවනත් කරපු විදිහේ නමක් සහ iconic brand එකක් විදිහට අපිට අනිවාර්යයෙන්ම මේ M5 කියන එක introduce කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ අපිට සාමාන්‍යයෙන් අර අපේ කලින් වීඩියෝස් වලදීත් අපි ඔයගොල්ලොන්ට කියලා තිනවා මේ වෙලාව අනිවාර්යෙන් මතක් කරනවා අපි කරා BMW M6 versus 640i. ඉතින් ඒකෙදි තමයි අපි අර එයාද මෙයාද කියන එපිසෝඩ් එකේදී අපි මේ M Sport line කියන එක නැත්නම් ඒකෙන් හම්බෙලා තියෙන අර මේ exterior modifications වලට අමතරව actual M6 එකකින් ලබා ගන්න පුළුවන් ඒ දේ ගැන වෙනස්කම අපි ඔයගොල්ලොන්ට mainly කතා කරා. ඉතින් ඒකේ link එක මම මෙතනින් දාලා තියන්නම්. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අපි කතා කරමු අද මේ M5 කියන variant එක මොන වගේද කියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ M5 එකට ආවහම අපිට ජෙනරේෂන්ස් කීපෙම මේ E28 එකෙන් ඉඳන් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ කාර් එකට නැත්නම් මේ ජෙනරේෂන් එකට ආවහම
F10 කියලා තමයි අපිට මෙන්න මේ ජෙනරේෂන් එක අඳුන්වන්න පුළුවන්. ඉතින් මේකෙන් මුළු ලංකාවටම වාහන 3ක් විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ ඉන්ඩිවිජුවල් කාලයකින් තියෙන එකම කායක තමයි මෙන්න මේක. ඒ වගේම හැමදාම කියනවා වගේ Nipulit Cars by Automoles කියන අපේ YouTube channel එකෙන් විතරක්ම බලා ගන්න පුළුවන් වෙච්ච තවත් iconic episode එකක් තමයි මෙන්න මේ BMW M5 එක. ඉතින් අන්න ඒත් එක්කම අපිට ඔන්න ඔය වගේ introduction එකක් වාහනේට දෙන්න පුළුවන් විදිහටම අපි කරලා බලමු මේ වාහනේ සුපුරුදු පරිදි performance වලට ගිහිල්ලා exterior වලට ගිහිල්ලා ඊට පස්සේ interior එකත් එක්කම අපි මේ M5 එක drive කරලා බලමු මොන වගේද මේ M5 එකේ ඇත්ත pleasure එක කියලා. ඉතින් අපි දැන් කතා කරමු මෙන්න මේ iconic high performance sedan එක. අපිට day to day යන්න පුළුවන් දොරවල් හතරක් තියෙන seat හතරක් තියෙන normal 520 එකක් වගේම පේන high performance car එකේ performance specs ගැන ඉතින් හරියට බලුවොත් එහෙම අපිට 4.4 litre V8 twin turbo charged engine එකක් තමයි මේ වාහනේ බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මම මේකේ එනකොට පොඩ්ඩක් කාලේ අමුතුවෙන්ම මම කියන්න ඕන දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ M5 නැත්නම් මේ F10 කියලා අපිට මේ 2011 ඉඳන් 2016 විතර වෙනකන් බලා ගන්න හම්බ වෙලා තියෙන මෙන්න මේ variant එකේ තමයි මුලින්ම twin turbo charged engine එකක් අපිට හම්බ වෙන M5 එක වගේම dual clutch transmission එක මුලින්ම හම්බ වෙන car එකත් මෙන්න මේ M5 එක තමයි. ඉතින් මම වාහනේ base specs වලට ආවොත් එහෙම අපිට 550 horsepower සහ 680 Nm ටෝක් එකක් හම්බ වෙනවා. හැබැයි මේ වාහනේ ඕන විසින් මේ වාහනේට කරලා තියෙන performance mods හින්දා මේ වාහනේට දැන් 650 horsepower වගේ massive power එකක් ඇවිල්ලා තිනවා. ඉතින් අපි බලමු වාහනේ drive කරනකොට මොන වගේද මේ වාහනේ 650 horsepower අපිට ලබා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ කියලා. ඒ වගේම වාහනයට 305 km/h වගේ top speed එකක් reach වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි වාහනේ 250 km/h වෙනකන් limit කරලා තමයි තියෙන්නේ. හැබැයි වාහනයට 305 වෙනකන් ලයා ගැනීම හැකියාවක් තියෙනවා. වගේම 0 to 100 යන 4 seconds වගේ බොහොම ඉතා කුඩා කාලයක් තමයි යන්නේ. අමතක කරන්න එපා මේක seats ගොඩක් තියෙන අපේ normal 520D එකක් වගේම තියෙන car එකක්. ඉතින් ඒකත් එක්ක බැලුවම performance කියන්නේ අතිශයින්ම superiorම ඇවිල්ලා තියෙන වාහන වලින් එකක් විදිහට මේ වාහනේ අපිට අඳුන්වන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මම ඔන්න ඔය විදිහට කිව්වෙන් පස්සේ ඉතින් මේකේ power එක සම්පූර්ණයෙන්ම rear wheels වලට තමයි ගිහලා තියෙන්නේ. හැබැයි අපි මේ F90 කියන මේකෙන් පස්සේ ඇවිල්ලා තියෙන generations වලදී අපිට all wheel තමයි හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා rear wheel drive train එකක් හම්බෙලා තියෙන අන්තිම M5 එක තමයි මෙන්න මේ M5 එක. ඉතින් ඔන්න ඔය වගේ high performance එක අපිට මෙන්න මේ වගේ වාහනයකින් හම්බෙනකොට වාහනේ fuel economy පැත්තට එනකොට අපිට සාමාන්‍ය ලොකු fuel economy එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය normal typical 520D එකක් පදිනකොට හම්බෙනවා වගේ fuel consumption එකක් මේකෙන් ජීවිතේට ලබා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට 4 km/l වගේ තමයි සාමාන්‍ය normal cruise වෙනකොට ලබා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඒ වගේම සාමාන්‍ය මේ වාහනේ පදින්න ඕන විදිහට ඒක ඇරලා දාලා යනකොට 2 km/l වගේ තමයි අපිට වාහනේ fuel consumption එක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් 71 litre fuel tank එක අපිට හම්බෙලා තිනවා. මොකද මට හරියටම amount එකක් කියන්න බෑ අද කාලේ මේ fuel වලට වෙලා තියෙන දේ හින්දා. හැබැයි අද තියෙන මට්ටමට අනුව අපිට රුපියල් 17500ක් විතර යනවා වාහනේ සම්පූර්ණයෙන් ෆුල් ටැන්ක් කරන්න. ඒ වගේම අනිවාර්යෙන් 95 octane පාවිච්චි කර යුතුමයි. ඉතින් ඒ වගේම වාහනේ සර්විස් එකට සාමාන්‍යයෙන් අපිට රුපියල් 50000ක විතර මුදලක් වියදම් කරන්න සිදු වෙනවා. මෙන්න මේ වාහනේ ඇත්තටම හොඳ මට්ටමක තියාගන්න නම්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික තමයි අපිට මේන්ලිම වාහනේ performance ගැන කතා කරන්න තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද මේ වාහනේ 520D එකට වඩා ඩිෆර් වෙන්නේ කියලා වාහනේ exterior design එක ගැන කතා කරලා. හරි ඉතින් ඔන්න ඔය වගේ තමයි අපිට යතුරු වෙන්නේ. ඉතින් යතුරු ගත්තම නම් අපිට 520D නැත්නම් අපේ මේ typical 5 series එක බලා ගන්න පුළුවන් වෙන විදිහම යතුරක් තමයි තියෙන්නේ. ඉතින් exterior design එකට ආවම දන්න කට්ටිය තමයි වාහනේ M5 එක කියලා තියන්න පුළුවන්. ඉතින් අපි මේ YouTube channel එක අර for the sake වත් සල්ලි බලාගෙනවත් කරන YouTube channel නෙමෙයි. අපි ඇත්තටම මේ වාහන වලට ආසයි. මේ වාහන වලට ඇත්තටම passionate අපි. ඉතින් ඒ හින්දා අපි දන්නවා ලංකාවේ M5 කීයක් තියෙනවද කියලා. ඒ වගේම අපි නිකන් මේ යතුර පෙන්නනවා වදිරක් නෙමෙයි. අපි හැම සම්පූර්ණ experience එකම ඕගොල්ලන්ට දෙන හින්දා අපි එහෙම වාහන exterior ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් අපිට අර මේ F10 series එකේ බලාගෙන පුළුවන් වෙන වෙච්ච විදිහේම normal LED lights තමයි බලාගෙන හම්බ වෙන්නේ. ඒට අමතරව අපිට මෙන්න මේ වගේ wiper washers හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මේකේ අලුත් facelift එකක් අපිට හම්බ වෙනවා 2013 14 න් පස්සේ. ඒ කියන්නේ දැන් අලුත් 520D නැත්නම් මේ F10 එකේ අලුත් 520 එකේ ඒක අපිට මේකේ lights වලින් විතරයි බලන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ උඩින් තව daytime running light එකක් වගේ එකක් එන හින්දා. I think ඊට අමතරව වෙන කිසිම වෙනසක් නැහැ. හැබැයි
මෙන්න මේ ඔක්කොම ඇත්තටම ෆන්ක්ෂනල් වෙන්ස් විදිහට ඉන්ටෙක්ස් විදිහට තමයි අපිට මේ ටික බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් සුපුරුදු M නැත්නම් මේගොල්ලෝගේ 510 ඉස්සල් තියෙන විදිහ කිඩ්නි ග්‍රිල් එක අපිට බලා ගන්න පුළුවන්. මේ eBay M5 බැජ් එක නෙවෙයි මේ ඇත්තටම කම්පැනි එකෙන්ම එන M5 බැජ් එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මෙන්න මෙතන තවත් මේ වගේ අයින්ටෙක් එකක් තියෙනවා. මේක නම් මේ වාහනේ ඕන විසින් දාලා තියෙන කාබන් ෆයිබර් ෆ්‍රන්ට් ස්පොයිලර් එකක් එහෙම නැත්නම් ලිප් එකක් විදිහට තමයි මෙන්න මේක නම් අඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අර අපි 520 M Sport එකකින් බලා ගන්න පුළුවන් වෙන විදිහේ exterior styling එකක් තමයි මේ වාහනේට ඒ විදිහටම අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව BMW logo එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අර classy අපිට එදිනෙදා හම්බෙන 520D එකම තමයි අපිට මෙන්න මේ වාහනේ හම්බ වෙලා තියෙන exterior view එකක් විදිහට. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නුවා වාහනේ engine bay එක මොන වගේද කියලා. ඉතින් මම එහෙමම වාහනේ සයිඩ් වීව් එක ගැනත් කතා කරන්න එන්න. ඉතින් වාහනේ සයිඩ් වීව් එකට ආවමත් අපිට අර ඩෙන්ටිකල් 520D එකක බලා ගන්න පුළුවන් වෙන විදිහෙම වීව් එකක් තමයි අපිට හම්බෙන්නේ. ෆුල් සයිස් සැලියුන් එකක් එහෙම නැත්නම් සෙඩාන් එකක් විදිහට තමයි දොරවල් හතරක් එක අර නෝමල් 520D එකේ අපිට බලා ගන්න හැකියාවම තමයි හම්බෙන්නේ. ඉතින් මේ 520D වලට ආවහම ලංකාවේ අපිට බලා ගන්න 90%ක්ම 520Ds ඇත්තටම 520D ඒ කියන්නේ ඩීසල් ඒවා තමයි තියෙන්නේ. සහ පෙට්‍රල් ඒවත් අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගොඩක් ඒවා පර්මිට් එකට තමයි ආවේ. ඉතින් මේ වලට සුදුසු වෙච්ච ඒ වලට නැත්තම් ෆික්ස් වෙච්ච ඔප්ෂන්ස් කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මාකට් එක 2013න් පස්සේ නැත්නම් 12 අන්තිම සහ 13න් පස්සේ ෆ්‍රී ඔප්ෂන්ස් කියලා තව ඔප්ෂන්ස් තුනක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම 520D එකකත් මේ M5 එකෙන් පස්සේ මම ඉස්සරහ යථා කාලේදී 520D එකක වීඩියෝ එකත් ඔයගොල්ලන්ට අරන් ඉතින් මම ඒකෙදි කියන්නම් අපි මේ 520D එකක් ගන්නවා නම් කොහොමද ඒක අපි හරියටම ඔප්ෂන්ස් ටික බලාගන්නේ මොනවාද ඒ කතාව කොහොමද මාකට් එකේ වාහන වල ෆ්ලක්චුවේට් වෙන්නේ හැමදේම. ඉතින් අදට අපි M5 එක ගැන කතා කරමු. ඉතින් ඒ වගේම ඒ 5 series normal F10 එකෙන් බලා ගන්න පුළුවන් වෙන ඉතින් side profile එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. wheels වලට ආවහම අපිට මෙන්න මේ වගේ aluminium M wheels තමයි බලා ගන්න හම්බෙන්නේ. 20 inch wheels හම්බෙලා තිනවා. ඊට අමතරව ගොඩක්ම වටින දේ මෙන්න මේ වගේ M blue calipers අපිට හම්බෙලා තිනවා ඉස්සරහ පස්සේ දෙකේම. වගේම අපිට carbon ceramic brakes තමයි ඕනේ. මොකද මේක යන ස්පීඩ් එකත් එක්ක මේ වාහනේට අනිවාර්යෙන් ඉක්මනට මේ brake ටික cool කරගන්න විදිහේ ටෙක්නොලොජි එකක් අනිවාර්යෙන්ම ඕන කරනවා. ඉතින් ඒකට ගැලපෙන විදිහට ඉස්සරහ පස්සේ දෙකේම අපිට මේ වගේ ceramic brakes තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අපි වාහනේ drive කරන බලමු. එදිනෙදා යනකොට අපිට කොහොමද මේකේ වාහනේ ground clearance ඉතින් ground clearance නම් අපිට 170 mm වගේ තමයි හම්බෙන්නේ. ඉතින් ඊට අමතරව turning radius එක මොන වගේද අපිට මේ වාහනේ අනිත් විදිහට පුළුවන්. ඒ වගේම වාහනේ rear wheel හින්දා කොහොමද ඒකත් අපිට ලේසි වෙන්නේ කියලා. මොකද 520D එකත් අපිට ඇත්තටම rear wheel විදිහට තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඊට එහා පැත්තෙන් යනකොට අපිට මෙන්න මේ වගේ M5 කියලා මෙන්න මේ වගේ තවත් මේක exhaust එකක් විදිහට වැඩ කරන විදිහට හම්බෙලා තියෙන. ඊට අමතරව M5 badge එක සහ මෙන්න මේ වගේ මේ අපිට මෙතන වින් කැමරා එකක් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඒකට හරියන්න මෙන්න මෙතනින් ෆන්ක්ෂනල් මෙන්න මේ වගේ ලයිට් එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට vented heat vented mirrors ඒ ඔක්කොම ටික අපිට usual 520 එකේ හම්බෙන හැම දෙයක්ම අපිට මේ වාහනෙන් හම්බෙන. ඊට අමතරව sunroof එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් sunroof එක අපිට ගොඩක් වෙලාවට normal 520 එකේදී බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට domestic import කරපු ඒවලට sunroof එකක් තියෙන options උත් අපිට බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට මෙන්න මේ වගේ ඉතාමත් පොඩි ground clearance එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මම ඉස්සර කිව්වා 117 mm වගේ ground clearance එක තමයි හම්බෙන්නේ. ඊට අමතරව මේ වාහනේ අපිට keyless entry තියෙනවා. ඉතින් අපි මෙහෙම එකපාරට ටච් කරායින් පස්සේ වාහනේ lock වෙනවා. ඒ වගේම අපි මේ විදිහට අත දැම්මෙන් පස්සේ අපිට unlock කරගැනීමේ හැකියාවක් තියෙනවා. වගේම වාහනේ අපිට soft close පවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ස්ටෑන්ඩඩ් M5 එකකට අපිට ලබා ගන්න පුළුවන් වෙන විදිහේ ඔප්ෂන්ස්. ඉතින් මේ වාහනේ high performance variant එකක් වුණාට අපිට අර luxury 520D නැත්නම් luxury 5 class එකකින් බලාපොරොත්තු වෙන නැත්නම් 5 series එකකින් බලා ගන්න පුළුවන් වෙන විදිහේ ඔක්කොම ඔප්ෂන්ස් ටික අපිට මේ වාහනේ කිසිම අඩුපාඩු නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් දොර සාමාන්‍ය අපිට හොඳට බරයි. ඒ වගේම ගොඩාක් ඈතට යනවා. ඉතින් ඒ හින්දා කිසිම ප්‍රශ්න නැතුව අපිට වාහනේට එන්ටර් වීමේ හැකියාව තියෙනවා. වගේම පිටිපස්සෙත් අපිට ඒ වගේම හොඳ ස්පේස් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ අපිට මෙන්න මේ පේන විදිහේ ඉන්ටීරියර් කලර් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් අපි ඒක ගැන පිටිපස්සට ගියාම කතා කරමු. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට වාහනේ සයිඩ් වීව් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව මෙන්න මේ වගේ ෂාක් ෆින් එකක් අපිට හම්බෙලා තියෙනවා. මේකේ තියෙන ස්පෝර්ටි ගතිය තවත් වැඩි කරගන්න පුළුවන් වෙන විදිහට. ඒත් එක්කම අපිට ටක් ගාලා වාහනේ රියර් වීව් එක මොන වගේද කියලා බලමු. ඉතින් වාහනේ රියර් වීව් එකට ආවමත් අපිට අර සුපුරුදු 520D එක නැත්නම් 5 series එක නැත්නම් මේ F10 design එක තමයි ඒ විදිහටම හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට LED lights තමයි headlamp rear lamps විතර හම්බෙලා තියෙන්නේ. ඒ වගේම company fitted මෙන්න මේ වගේ පොඩි boot lip එකක් අපිට හම්බෙලා තියෙනවා. හැබැයි 520D නෙමෙයි M5 කියලා තමයි තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේකත් කම්පැනි එකෙන් මාපු එකක් මිසක් eBay එකෙන් ගෙනාපු එකක් නෙවෙයි. ඉතින් ඒකට සනාථ වෙන විදිහ තමයි මෙන්න මේ තියෙන quad exhaust. ඉතින් ඒකත් එක්කම මෙන්න මේ වගේ diffuser එකක් අවිලා තියෙන මේ ඔක්කොම අපිට ස්ටෑන්ඩඩ් හම්බෙන ඒවා. ඉතින්
ඒත් එක්කම වෙන කිසිම කියන්න කිසිම දෙයක් නෑ. ඊට අමතරව අපිට 360 sensors ඉස්සරහා පස්සේ දෙකෙන්ම හම්බෙලා තියෙනවා. ඒවස් බොහොම සාමාන්‍ය දේවල් මේ වගේ වාහනයකට. ඉතින් ඒත් එක්කම රිවර්ස් කැමරා එකක් එක්ක අපිට මෙන්න මේ වගේ බූට් එක ඔටෝ ඕපන් වෙන විදිහට තියෙනවා. ඉතින් අපිට පවර් බූට් ඔප්ෂන් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඒකට අදාළ කරන බටන්ස් දෙක මෙන්න මෙතනින් මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට 520 ලීටර් හොඳ මැසිව් බූට් ස්පේස් එකක් හම්බෙලා තියෙනවා. අපේ එදිනෙදා වැඩ කටයුතු ටික බොහොම ලස්සනට කරගෙන යන්න පුළුවන් විදිහට මේකේ අර එදිනෙදා වැඩ කටයුතු කියන දෙයට අනිවාර්යයෙන්ම ගැලපෙන විදිහේ බූට් ස්පේස් එකක් අපිට මේ වාහනයෙන් හම්බ වෙලා තියෙනවා. ඉතින් උස්සලා බලමු. උස්සලා හරියෙන් පස්සේ අපිට මෙන්න මෙතනින් මෙන්න මේ වගේ තවත් පුංචි ස්ටෝරේජ් ඒරියා එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපිට වාහනේ මේ ටික බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් වාහනේ ඉන්ටීරියර් එකට යන්න කලින් අපි බලමු වාහනේ එක්සෝස් නෝට් එක මොන වගේද කියලා. හිතන්නේ එක්සෝස් නෝට් එක ගැන අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඕක තමයි ඔරිජිනල් M5 එකක එක්සෝස් නෝට් එක. ඉතින් මේ නෝට් එක ගන්න පුළුවන් ඇත්තටම M5 එකට විතරයි. මොකද මේ 4.4 ලීටර් V8 එකක් වෙන කිසිම වේරියන්ට් එකකින් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැති හින්දා. ඉතින් වාහනේ ස්ටාර්ට් කරගෙන මෙමු. බලන්න මෙන්න මෙතන අපිට මේ ස්ටියරින් වීල් එකේ මෙන්න මෙතනින් අපිට ස්ටාර්ට් කරනකොට ඔය එකක් තියෙනවා. ඉතින් අපි ඒක ඩ්‍රයිව් කරනකොටත් අපිට ඒක මේ හරියටම රෙඩ් ලයින් එක මොන වගේද නැත්නම් අපි මොන තැනේදීද මේ අපේ වාහනේ ගියර් එක මාරු කරන්න ඕනේ කියන එක අපිට ලස්සනට පෙන්නලා තියෙනවා. ඉතින් මම දැන් ඉන්නේ BMW M5 එකක ඉන්ටීරියර් එකේ. ඉතින් අපි ඔක්කොම අමතක කරලා ෆස්ට් අපියරන්ස් එක ගත්තොත් එimhe අපිට අර සුපුරුදු 520D එකේ තියෙන නැත්නම් 5 series එක බලා ගන්න පුළුවන් වෙන නැත්නම් 5 series එකේ බලා ගන්න පුළුවන් වෙන විදිහේම ඉන්ටීරියර් එකක් තමයි අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි අපි බිල්ට් ඉන් ක්වොලිටි එකෙන් කතා කරලා දකුණු පැත්තෙන් වම් පැත්තට ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා ඊට පස්සේ වාහනේ ඩ්‍රයිව් කරලා බලමු කොහොමද මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් මුලින්ම බිල්ට් ඉන් ක්වොලිටි එකට ආවම මේක end of the day BMW එකක්. The sheer driving experience, the ultimate driving machine. ඔන්න ඔය වගේ දේවලින් තමයි BMW එක හඳුන්වන්නේ. ඉතින් ඒකටම ගැලපෙන විදිහේ built-in quality එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ Alcantara හොඳ grab එකක් තියෙන steering wheel එකක් තියෙනවා. අපිට මේ soft touch leather materials තමයි අපිට හැමතැනම බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ වගේ gloss panels අපිට හැමතැනම බලා ගන්න පුළුවන්. ඉතින් exceptional built-in quality එකක් අපිට වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් දැන් වාහනේ idle එකේ තියෙන්නේ මම අපිට පුළුවන් මේකේ මේ හැම දෙයක්ම එකින් එකට වෙනස් කරන ඩ්‍රයිවිං ප්‍රොෆයිල්ස් ඔක්කොම දේවල් ඉතින් මම ඒ වලට ඉස්සරහට ඇවිල්ලාම ඒව ගැන කතා කරන්නම්. ඉතින් අපි සුපුරුදු පරිදි දකුණු පැත්තෙන් වම් පැත්තට කතා කරන් පටන් ගමු. අපිට මෙන්න මේ වගේ අර බේජ් ඉන්ටීරියර් එකක් තමයි හම්බෙන්නේ. අපිට මේක කැමති කලර් එකකින් වාහනේ ස්පෙක් කරනකොට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේම කලර් එකක් තමයි අපිට සාමාන්‍ය normal 520D එකේදීත් නැත්තම් ගොඩක් අපිට 520D කියලා මම කියන්නේ මම 520D එකකින් ඇත්තටම මෙන්ෂන් කරන්නේ මේ සම්පූර්ණ 5 සීරීස් එකම නැත්නම් මේ F10 සීරීස් එකම තමයි. ඉතින් ඒකෙදිත් අපිට බේසික් අපිට ගන්න පුළුවන් මේක කලර් එක මේක තමයි. ඉතින් වගේ මේකට අර ලොකු හොඳ ක්ලාසි පෙනුමක් අරන් දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට power mirrors power windows ඔක්කොම ටික ඉතින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. soft close තියෙනවා. ඊට අමතරව අපිට මේ memory seats function එක මෙතන දොරෙන්ම හම්බෙලා තියෙනවා. ඊට අමතරව මෙතන 2L කියලා බටන් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට අපේ passenger seat එක ලස්සනට එහාට මෙහාට කරන්න. ඉතින් ඊට අමතරව අපිට ඒක optional massage seat උත් මේ ඉස්සරහා seats දෙකට ගන්න පුළුවන්. මේ වාහනේදී අපිට මේ option එක බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මෙතනට ආවම අපිට සුපුරුදු විදිහට අපේ headlamps ටික control කරගන්න පුළුවන්. ඒ panel එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ඉතින් මෙතනට ආවම පස්සේ ගොඩක් කනවල හම්බෙන්නේ නැති head up display එක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ස්පීඩ් එක ගියර් එක වෙනස් කරන්න ඕන විදිහ ඒ ඔක්කොම අපිට ලස්සනට මෙන්න මෙතනින් ප්‍රොජෙක්ට් කරලා අපේ වින්ඩ් ස්ක්‍රීන් එකට ලස්සනට පෙන්වලා දෙනවා. ඒතකොට අපිට ඇත්තටම
මේ අපේ ඇස් දෙක මෙතන කොක්පිට් එකේ නැත්නම් මෙතන ඩෑෂ්බෝඩ් එකට ගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද ඔක්කොම ටික අපිට වින් ස්ක්‍රීන් එකෙන්ම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙන හින්දා. ඉතින් එහෙම මම මෙන්න මේ ස්ක්‍රීන් එකට එන්නම්. අපිට ආයිත් අපිට අර වගේම තමයි හම්බ වෙන්නේ. අපිට අපේ ස්පීඩෝමීටර් එක තියෙනවා. අපේ M කියලා ගහලා තියෙන අපේ රෙව් මීටර් එක තියෙනවා. නැත්නම් ටැකෝමීටර් එක අපිට බලා ගන්න පුළුවන්. ඊට හැබැයි මේ දෙකෙන්ම පල්ලෙහාන් ඩිස්ප්ලේ එකක් තියෙනවා. I think මේ ඩිස්ප්ලේ එකේ මෙන්න මේ වම් පැත්තෙන් අපිට ෆියුල් මීටර් එක බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඊට අමතරව මෙතනින් අපිට ඒක මැනුවලිත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතනින් අර මම කිව්ව ඩ්‍රයිවිං පොසිෂන්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒක වෙනස් කරනකොට මෙන්න මේ වගේ එතනින් ඒකට අදාළ විදිහට ටක් ගාලා ලෑස්ති වෙනවා. ඉතින් මේ M1 M2 ගෙනගෙන මම ඉස්සරහට ගන්න. ඊට අමතරව නෝමල් විදිහට අපිට ස්පීඩ් එක, අපේ මයිලේජ් එක, ඒ හැමදේම ඒ ලස්සන විදිහට අපිට පෙන්නලා දෙනවා. ඉතින් මම ඒත් එක්ක මම මෙතනට එන්නම්. අපිට මෙන්න මේ ඇල්කන්ටාරා ස්ටියරින් වීල් එක හම්බෙලා තිනවා. ඒක ඔයගොල්ලන්ට පේනවනේ මේ ස්ටිචින් එක මේ BMW කලර්ස් වලට ගැලපෙන විදිහට තමයි මේ ස්ටිච් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක මාරම ලස්සනයි. ඉතින් ඊට අමතරව අපිට මෙන්න මේ වගේ ස්ටියරින් වීල් එකත් එක්ක මූව් වෙන පැරල් shifters අපිට හම්බ වෙලා තියෙනවා. ඊට අමතරව මම අර කිව්වා මේ රෙඩ් ලයින් එක පේන විදිහ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ පැත්තරාම අපිට cruise control සහ අපේ driving options දෙක අර M1 M2 කියන මෙතනින් පෙන්නපු දෙක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් අපේ infotainment system එකට අදාළ කර buttons ටික සහ voice recognition වලට අදාළ button එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව GTR එකක් බලා ගන්න ඕන නම් ඔයගොල්ලෝ ගොඩාක් ආසයන්නේ GTR එකට. ඒ හින්දා ඉතින් ඊට අමතරව අපිට මේ වගේ 3 spoke steering wheel එකක් තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඊට අමතරව මම එන්නම් පොඩ්ඩක් මේ ස්පේස් එක ගැන කතා කරන්න අනිත් ඔප්ෂන්ස් වලට යන්න කලින්. ඉතින් අපිට සෑහෙන්න හොඳ ලෙග් ස්පේස් එකක් සහ හෙඩ් රූම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම M කාර්ස් වලටම එන විදිහේ ස්ටයිලිං පැඩල්ස් තමයි අපිට හම්බෙන්නේ. ෆුල් ඇලුමිනියම් පැඩල්ස් තමයි හම්බෙන්නේ. මේකේ අපිට ඇක්සලරේට් එක පල්ලෙහා ඉඳන් උඩට තමයි එන්නේ. බ්‍රේක් එක උඩ ඉඳන් පල්ලෙහාට එන්නේ. ඉතින් අපිට බොහොම ලේසි අපිට ඇක්සලරේට් එකේ කකුල තියෙනකොට ඒක මේව කරන. ඒ වගේම බොහොම අර මේ සොෆ්ට් ටච් එකකින් බොහොම ලස්සනට ටක් ගාලා අපිට ඇක්සලරේෂන් එකට දෙන රේට් රෙස්පොන්ස් එක මාර ඉක්මනට ලබා දෙන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම අර මේ ස්පේස් වලට ආපු හින්දා මම එහෙමම මේ අපේ මේ ඩෝබින්ස් ගැන කතා කරනකොට නම් සාමාන්‍යයෙන් ටිකක් අපිට හොඳ සෑහීමකටපත් වෙන්න පුළුවන් විදිහේ ඩෝබින්ස් අපිට හම්බ වෙන්නේ. බොහොම අර මේ පොඩි ටිෂු පැක්ස් එහෙම තියාගන්න පුළුවන් වෙන විදිහේම තමයි අපිට හම්බ වෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනින් කප් හෝල්ඩර්ස් දෙකක් හම්බ වෙනවා. ඊට අමතරව මේ වගේ සරලව අපිට අර බලා ගන්න පුළුවන් වෙන විදිහේ පුංචි ස්ටෝරේජ් ඒරියාස් තමයි වාහනේ හැමතැනින්ම බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනින් අපිට මෙන්න මේ වගේ කැබි හෝල්ඩ් එකක් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ ඉස්සරහා සීට්ස් වල නම් ස්පේස් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ සවුන්ඩ් සිස්ටම්ස් වලට ආවම අපිට normal surround sound system එකක් තමයි මේ BMW එකේ අපිට ස්ටෑන්ඩඩ් හම්බෙන්නේ. අපිට ඕන නම් මේකට bang and all option ගන්න පුළුවන්. ඒ bang and all option එකේදී මෙතනින් අපිට වාහනේ ස්ටාර්ට් කරාම මෙහෙම උඩට ඇරිලා අර ලස්සනට එන විදිහ ඔයගොල්ලෝ 740 එකේ දැක්කා 740 LE අපේ වීඩියෝ එකේ දැක්කා. ඒ වගේ ස්පීකර් එකක් අන්න ඒ වගේ ස්පීකර් එකක් මෙතනට අපිට ඔප්ෂනල් ගන්න පුළුවන් හැකියාවක් හම්බ වෙලා තියෙනවා. එතින් පල්ලෙහාට ආවම මෙන්න මේ වගේ අපිට ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් අයගොල්ලෝන්ගේ අලුත් iDrive එකට ගැලපෙන විදිහට නැත්නම් අලුත් infotainment system එකකට ගැලපෙන විදිහට තමයි තියෙන්නේ. අවශ්‍ය කරන විදිහේ සියලුම දේවල් ටික අපිට බොහොම ලස්සනට ලබා ගැනීමේ හැකියාවක් අපිට හම්බ වෙලා තියෙනවා. වගේම Apple CarPlay සහ Android Auto දෙකමත් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව අනිත් ඕන කරන හැම ඉන්ෆර්මේෂන් එකක්ම අපිට තියෙනවා. මම ඒව ගැන one by one යන්නේ නැහැ. මොකද BMW මේ වගේ high end වාහන ගොඩක් අපිත් එක්ක ඕගොල්ලෝ මේ channel එකේදී දැකලා තියෙන හින්දා. ඉතින් එතනින් පල්ලෙහාට ආවම අපිට 520D එකේ නැත්නම් 5 series එකේ වගේම AC ලුවස් හතරක් බලා ගන්න පුළුවන්. අපිට සුපුරුදු මේ අපිට ඇසයින් කරන්න පුළුවන් අපේ ටියුන් එක සහ වොලියුම් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ knobs ටික හම්බෙලා තියෙනවා. ඊට පල්ලෙහාට ආවම අපිට quad control climate system එකක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහා සීට්ස් දෙක වගේම පිටිපස්සේ සීට්ස් දෙකටත් අපිට අවශ්‍ය විදිහට මෙන්න මේ ටෙම්පරේචර් එකයි අපේ මේ බ්ලෝවර් ස්පීඩ් එකයි වෙනස් විදිහට කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඊට අමතරව අපිට එන්න ඕන විදිහත් අපිට මේ එයාර් ෆ්ලෝ එක එන්න ඕන විදිහත් මෙන්න මේ වගේ ඉස්සරහා සීට්ස් දෙකට කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. පල්ලෙහාන් මෙන්න මේ වගේ සීට් හීටර්ස්ත් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික තමයි මෙන්න මේරෙන් කතා කරන් තියෙන්නේ. ඊට පස්සේ ටිකක් වැදගත් දෙයක් කතා කරන්න ඕනේ. මෙන්න මෙතනට ආවහම අපිට ට්‍රැඩිෂනල් ගියර් නොබ් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේක BMW M6 එකේදීත් අපිට මෙන්න මේ වගේ තමයි හම්බුනේ. ඉතින් ඒකත් ඕගොල්ලෝ අනිවාර්යෙන් බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේකෙදි අපිට මෙන්න මේ වගේ ගියර් නොබ් එකක් තමයි තියෙන්නේ. මේකේ පාකින් එකක් නැහැ. ඉතින් මේක අර මැනුවල් වාහනයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට වාහනේ නියුට්‍රල් එකට දාන්න පුළුවන්. දැන් ඔන්න වාහනේ නියුට්‍රල් එකේ තියෙන. ඉතින් මම දැන් මේකේ නියුට්‍රල් එක අතරියොත් එහෙම වාහනේ එහෙමම චුට්ට ඉස්සරහට යනවා. ඉතින් අපිට DA ඉස්සරහට යන්න ඕන නම් මෙන්න මේ වගේ D එකට දාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මයිනස් නැත්තම් ප්ලස් එකට මෙන්න මේ විදිහට දාන්න. එතකොට මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්
ඒක කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා. ඒක මම පල්ලෙහාට දානකොට සෙකන්ඩ් එකටත් උඩට දානකොට කලින් ගිය එකටත් මෙන්න මේ වගේ දාගන්න පුළුවන්. ආයිත් වාහනේ පාක් කරන්න ඕන නම් මෙන්න මේ වගේ මෙන්න මෙතන නියුට්‍රල් එකට දාලා මෙන්න මේ ඉලෙක්ට්‍රික් බ්‍රේක් එක මෙහෙම ඉස්සරහට දාන්න ඕනේ. එතකොට තමයි වාහනේ පාකින් එකට වැටෙන්නේ. ඊට අමතරව අපිට රිවර්ස් කරන්න ඕන නම් මෙන්න මෙහෙම දාලා උඩ අතට තමයි දාන්න ඕනේ රිවර්ස් කරන්න. එතකොට තමයි ඊට වාහනේ රිවර්ස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ හොඳ කැමරා එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙත් නියුට්‍රල් එකට දාලා මෙන්න මේ වගේ පාකින් බ්‍රේක් එක දැම්මම පස්සේ තමයි වාහනේ ස්ටිල් පොසිෂන් එකට අපිට ගන්න පුළුවන් කමක් එන්නේ. ඉතින් ඒත් එක්කම මේ ගියර් නොබ් එක වටේටත් අපිට මෙන්න මේ වගේ බටන්ස් කීපයක්ම බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපිට මෙන්න මෙතන traction off button එක හොබන. ඉතින් ඒකේ බුවම traction off වෙලා MDM mode එක on වෙනවා. ඊට අමතරව මෙන්න මෙතනින් gauge cluster එකට අදාළ කරන විදිහේ options තුනක් අපිට බලා ගන්න පුළුවන්. sport plus සහ efficient කියන විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනින් damper settings හම්බ වෙනවා. ඒතකොට sport plus comfort සහ sport කියන තුනක් අපිට හම්බ වෙනවා. ඉතින් අන්න එතනින් වෙනස් කරනකොට මෙන්න මෙතන මේ තියෙන එකත් මෙන්න මේ විදිහට අපිට වෙනස් වෙනවා. මම දැන් ඉස්සෙල්ලා speedometer එක නැත්තම් මේ අපේ gauge එක මේක යන ප්‍රමාණය efficient විදිහට දාලා තියෙනවා. sport සහ steering wheel එක sport විදිහට ඒකින අපිට ටක් ගාලා අර handling වලට ලේසි වෙන විදිහට ටික stiff විදිහට තමයි ස්ටියරින් වීල් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඉතින් අපි මෙන්න මේ බටන් එකට ආවහම මේකේ මේ කෑලි තුනක් පෙන්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම ඩිස්ප්ලේ එක බැලුවම මේක ඇත්තටම අර soft limit එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේකේ මම මේ දකුණු පෙත්තට එක එවුවම 3ක් වෙනවා. එතකොට මේ RPM එක සම්පූර්ණයෙන්ම යවන්න පුළුවන් විදිහට සහ එකේදී නිකන් අර යවන්න පුළුවන් ප්‍රමාණය වෙනස් වෙන විදිහට තමයි ඒක අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව parking sensors අපිට මෙන්න මේ විදිහට මෙතනින් බලාගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනින් එහා පැත්තට ආවම අපිට සුපුරුදු අපේ මෙන්න මේ knob එක ඉතින් අපේ ගොඩක් BMW වාහන වල ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මම ඒ ගැන ඇත්තටම කතා කරන්න යන්නේ නැහැ මෙතනදී. ඉතින් ඊට අමතරව ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මේන්ලිම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට sunroof එකක් මෙන්න මේ විදිහට මෙතනින් හම්බ වෙනවා. ඉතින් sunroof එකෙදිත් අපිට සෑහෙන මේ වාහනයකට ගැලපෙන විදිහේ සහ ඒකට ගැලපෙන ප්‍රමාණයක sunroof එකක් අපිට මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ seats වලට ආවහම මම ඕගොල්ලන්ට කියන්න ඕනේ මිත්‍ර මේ අපිට ඉස්සරහ seats දෙකටම electric memory seats හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකේ මේ buttons කීපයක්ම තියෙනවා. ඉතින් මේ buttons වලින් අපිට මේ ඉස්සරහට පස්සට කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අනිත් normal electric seat වලට කරන විදිහේ functions ටිකක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේකේ මේ headrest එක පවා අපිට මෙන්න මේ විදිහට ඒ බටන් එකෙන්ම කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි දැන් යනකොට අපිට ටික ලේසි වෙන විදිහට මෙන්න මේ කැලි දෙක මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපි අර බොඩි රෝල් එක තවත් අඩු කරගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඊට අමතරව තවත් අපිට මේකේ මේ ඇතුලේ කෑලි බෑලි එක්ක අපිට පුළුවන්කමක් හම්බ වෙලා තියෙනවා මේ සීට්ස් වලදී මෙන්න මේ ගතිය අඩු වැඩි කරන්න. එතකොට මේ ලම්බ සපෝට් එක අපිට මේ හොඳට මේ සීට් එක බදලා යන්න පුළුවන් වෙන විදිහට මේ සීට්ස් වල මේ හැම පැනල් එකක්ම අපිට කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකත් මේ M5 එකේදී තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ වාහනේ ගොඩක් හයියෙන් යන වෙලාවට අපිට ඇත්තටම අපේ බොඩි රෝල් එක සෑහෙන අඩු ප්‍රමාණයක තියාගන්න එක අපිට ගොඩක් වැදගත් වෙන හින්දා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මේන්ලිම වාහනේ කතා කරද්දී ඉතින් පිටිපස්සට කියලා බලමු මේ M5 එකේ rear seats මොන වගේද කියලා. හරි ඉතින් මම දැන් ඉන්නේ වාහනේ second row එකේ. ඉතින් අපිට මේ ඉස්සරහා වගේම සෑහෙන මේ comfortable seats හම්බෙලා තිනවා. ඉතින් මේක high performance sedan එකක් වුණාට පිටිපස්සේ යන කට්ටියට නම් මාර හොඳ කම්ෆර්ට් එකක් දෙන්න පුළුවන් වෙන විදිහේ යන්න ආස හිතෙන. ඉතින් ගොඩක් වෙලාවට මං හිතන්නේ මේ වාහනේ යන්න වෙන්නේ මෙන්න මේ පොසිෂන් එකේ තමයි. ඒ වුණාට අපිට normal ඉතින් යනවා නම් බොහොම comfortable seats අපිට හම්බ වෙලා තිනවා. ඉතින් මෙන්න මේක තමයි driving position එක මේ ඉස්සරහා seat එකේ තියෙන. හැබැයි මම දැන් පිටිපස්සේ ඉන්නකොට average කෙනෙක්ට අඩුම ගානේ මේ knee එකවත් උඩට එන්නේ නැති වෙන විදිහ මෙන්න මේ වගේ බොහොම comfortable seating position එකක් ඇත්තටම කිව්වොත් හම්බෙලා තියෙනවා. ඉතින් සෑහෙනමකට පත් වෙන පුළුවන් ප්‍රමාණයේ leg room එකක් හම්බෙලා තියෙනවා. ඉතින් sedan එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් විදිහේ ඒ වගේම head room එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ අර නිකල් door handles අර මේවා හැමදේම අපිට ඒ විදිහටම හම්බෙලා තියෙනවා. ඉතින් පිටිපස්සෙනොත් අපිට එච්චර හොඳ door bins අත්‍තරම කිව්වොත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව headrest නම් තුනක් තියෙනවා. හැබැයි මැද්ද යන එක්කෙනාට නම් ඇත්තටම අමාරුයි. මොකද මේ විතර ලොකු hump එකක් තියෙනවා. වාහනේ මේ rear wheel හින්දා මෙතනින් axle එකක් යන හින්දා ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ පිටිපස්සටත් වෙන වෙනම control කරන්න පුළුවන් වෙන විදිහේ climate control system එකක් හම්බෙලා තිනවා. මේකේ අපේ blower එක දෙපැත්තටම එක විදිහට තියෙන්නේ. හැබැයි අපිට මේ වාහනේ ටෙම්පරේචර් එක දෙපැත්තට වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ side panels වල පවා AC louvers බලා ගැනීමේ හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මේක පස්සෙනට යන්න ටික ප්‍රැක්ටිකල් නැති එකක් හින්දා අපිට හැමදෙස්සෙම මේක මෙන්න මේ පල්ලෙහාට දාලා arm rest එකක් විදිහට පාවිච්චි කරන ගමන් මේ වගේ cup holders දෙකත් අපිට මෙන්න මෙතනින් බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ වාහනේ අපිට මෙන්න මේ
මේ පැනල්ස් වලින් අපිට අර 3 ඔප්ෂන් වලින් වගේම අර සන් බ්ලයින්ඩර්ස් වගේ ඔප්ෂන් එක ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ අපිට ඔප්ෂන් එක බලාගන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට මේ M5 එකේදී ඒ ඔප්ෂන් එක පවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වාහනේ ඇත්තටම බැලුවොත් එimhe higher spec එකක් විදිහට කියන්න පුළුවන්. මේක ඔප්ෂන්ස් දෙකයි ඇත්තටම කිව්වොත් අඩු. ඉතින් අර මෙන්න මේ සම් බ්ලයින්ඩර්ස් එක අපි ලේසියට පාවිච්චි කරන්න නැති එකක් වගේම ඇඩඩ් මේ සවුන්ඩ් සිස්ටම් එක කරන අනිත් හැම ඔප්ෂන් එකක්ම මේ කායකදී අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් පිටිපස්සත් 520D එකේ වගේම තමයි තියෙන්නේ. කිසිම අපහසුතාවයක් නැතුව බොහොම පහසුවෙන් අපේ එදිනෙදා ගමනක් යනකොට යන්න පුළුවන් වෙන විදිහක් තියෙනවා. ඉතින් අපිට දැන් තියෙන එක ගැන කතා කරන්න ඒ හින්දා අපි දැන් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා බලලා එමු. හරි, ඉතින් දැන් අපිට වාහනේ රෝඩ් ටෙස්ට් කරන්න තමයි තියෙන්නේ. මම ඉතින් අර ස්පෝර්ට් සෙටින්ග්ස් වලටම දාලා තමයි තියෙන්නේ වාහනේ. ඉතින් අපිට මේ නෝමල් වාහනයක් පදිනවා වගේම යන්න පුළුවන්. ඉතින් අපිට මේ ස්පෝර්ට් ප්ලස් එකේ ඉන්නකොට අපි පැඩල් ෂිෆ්ටර්ස් වලින් අපිට ලස්සනට මාරුකම් පුළුවන්. ඉතින් මම දැන් දාලා තියෙන්නේ ස්පෝර්ට් සස්පෙන්ෂන්ස් වල ස්පෝර්ට් ස්ටියරින් වීල් එක දාලා තමයි තියෙන්නේ. මොකද මේක අර අල්ටිමේට්ම කර දැම්මම ෆුල් මර ට්‍රැක් එකේම යන විදිහට තමයි යන්න ඕනේ. ඉතින් පාරේ යන්න ඉතින් වැඩි ඒක එච්චරම ලොකුවට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් මේ සාමාන්‍යයෙන් 2000 වගේ තමයි RPM එක තියන් ඉන්නේ. ඉතින් අර මේ අපිට අර මේ මං කියවන මේකට ෆැමිලි සෙඩානයක් කියලා. ඉතින් ඒ වගේ වෙලාවලටත් අපිට නෝමල් විදිහට මේක සම්පූර්ණයෙන් ඔක්කොම කම්ෆර්ට් මොඩ් එකේ දාගෙන අපිට නෝමල් කාර් එකක් විදිහටම යන්න කිසිම මේ අපහසුතාවයක් නැහැ. ඉතින් මම ටක් ගාලා යූටර්න් ගත්තා. මම මේ පොඩි ස්ට්‍රෙක්චර් එක තමයි ඉන්නේ. මොකද මේ බොරු කියන්න ඕනේ නැහැ. මේ වාහනේ මමත් අද තමයි මුලින්ම පදින්නේ. ඒ හින්දා මම මේ වගේ එක්ස්ක්ලූසිව් වාහනයක මම ලොකු මේ රිස්ක් එකක් ගන්නත් කැමති නැහැ. මොකද මම දන්නවා වාහනේ කොච්චර පවර්ෆුල්ද කියලා. මම මේ 650 හෝස් පවර් වාහනයක තමයි ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ගිහලා බලමු. මම ඉතින් දැන් මේ වෙලාවේ නම් 4 දෙනෙක් ඇතුළේ ඉන්නවා. ඉතින් මම බලමු දැන් සාමාන්‍යයෙන් අපි අනිවාර්යයෙන් මම දැන් යනකොට ස්පීඩ් මීටර් එකයි මෙන්න මේක දිහත් හොඳට බලාගෙන ඉන්න. ඉතින් මම දැන් බින්දුවේ ඉඳගෙන එහෙමම යනකොට ඒ හරියදී විතරක් මම සාමාන්‍ය කිලෝමීටර් 150 විතර වේගයට ආවා. මොකද මට ඒක බොහොම මේ ලස්සනට පෙන්නනවා අපේ හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා. ඉතින් මට තේරෙනවා මගේ නියම් පපුවටයක් හයියෙන් ගහනවා වගේ. මොකද මේ වාහනේ තියෙන පව එක ඇත්තටම සෑහෙන ලොකු පව එකක් අපිට මේ වාහනයෙන් හම්බ වෙලා තියෙන හින්දා. ඉතින් මේ අර මේ මම කිව්වා පැඩල් ෂිෆ්ටර්ස් මාරු කරන එක පවා ඉතින් අර සම්පූර්ණයෙන්ම අපි මාරු කරේ නැත්නම් එයා අපිට ඒක විදිහට මාරු කරන්න දෙන්නෙම නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ලස්සන. ඔන්න මම දැන් ආයිත් ඩවුන් ෂිෆ්ට් කරනකොට ටක් ගාලා ඒක ලස්සනට යන විදිය කොහමද කියලා. ඉතින් මේ පිස්සු හැදෙන වේගයක් තියෙනවා. ඇත්තට මේ පාරේ යන්න අමාරුයි. මං හිතන්නේ මෙතනත් මම හිතන්නේ අඩුම ගානේ මීටර 750ක්වත් ඇති. ඉතින් ඒ 750 ඇතුළත මං හිතන්නේ පැයට කිලෝමීටර් 150 160 වගේ වේගයක් ගන්න එක බොහෝම ලේසි වැඩක් වෙලා තියෙනවා. ඉතින් පදින්න ආසයි. හැබැයි රියර් වීල් ඉතින් ඔක්කොමත් එක්ක මම අර ෆස්ට් ගියර් එකේ එහෙම යනකොට ට්‍රැක්ෂන් පව ඔන් වෙනවා. මොකද අර වාහනේ පිටිපස්සේ ස්කිඩ් වෙනවා. ඒක ඔයගොල්ලන්ට ඒක පේයි. ඇති මම මට නම් පිස්සු ඇදිලා ඉන්නේ. හැබැයි අර මේ වාහනේ පදිනකොටත් අපිට අර මේ මම දැන් අර සමහර ඔප්ෂන්ස් කම්ෆර්ට් එකට ගැලපෙන විදිහටනේ දාලා තියෙන්නේ. ඒවා ඒ විදිහටම ලස්සනට මේ තියෙන හින්දා මේ අපිට ලොකු අපහසුතාවයක් නැහැ. ඔය මොන ස්පීඩ් එක ගියත්. අර එතන මම පොඩ්ඩක් ස්කිඩ් වුණා. මම දැන්ටත් යන්නේ මේ 100 වගේ වේගෙ. ඉතින් අපිට බොහොම ලේසියෙන් තර්ඩ් ගියර් එකෙදිත් මම හිතන්නේ මම 120 130 කියන ස්පීඩ් එකට යවෙනවා. ඉතින් මෙහෙමම අපි බලමු මේ වාහනේ ඕන විසින් මේ වාහනේ ට්‍රූ පොටෙන්ෂල් එක කොහොමද ගන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ලොකු දෙයක් එක්ස්පෙක්ට් කරන්න ලෑස්ති වෙලා ඉන්න. අපි මෙහෙමම පනිමු වාහනේ ඕනගේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා බලන්න.
වාහනේ අපිට මේ truly enjoy කරන්න ලංකාවේ නම් පාරවල් නැති තරම් තමයි. මේ අපිට ඇක්සලරේට් කරනකොට ඇත්තටම අපිව සීට් එකට ඇලිලා තියන්නේ අර මේ අර සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කියන එක සම්පූර්ණයෙන්ම පස්සට යනවා. ඉතින් අර තියෙන ටෝක් එක හින්දා අපිව මාර විදිහට පිටපස්සට ඇලිලම වගේ තමයි තියෙන්නේ. මෙයා ආයි ඇක්සලරේට් එක කකුල ගන්න ගමු. චුට්ටක් ට්‍රැෆික් වෙලා වගේ ඉන්නේ. ඉතින් අපිට හරි ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මෙන්න මේ ලංකාවට 3ක් විතරක් තියෙන BMW M5 එක ගැන කතා කරන්න තියෙන. ඉතින් මම නම් ඇත්තටම 100% enjoy කරපු විදිහේ වාහනයක් විතර අනිවාර්යයෙන් මට මේ BMW M5 එක අඳුනන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වාහන අනිවාර්යයෙන්ම අපි ඔයගොල්ලන්ට අරන් එනවා වගේම මෙන්න මේකත් මම කිව්වා වගේම සිංහල රිවිව් එකක් විතර මම හිතන්නේ මුලින්ම බලාගෙන හම්බෙච්ච රිවිව් එක මම හිතන්නේ මෙන්න මේක තමයි. ඉතින් අපි දැන් මේ වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් අපි අපේ නිපල් ස්කෝර් එකට බයිමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කරන හැම වීඩියෝ එකකම අපි ඩිසයින්, පර්ෆෝමන්ස්, ප්‍රැක්ටිකැලිටි, කම්ෆර්ට් සහ ප්‍රයිස් කියන ෆැක්ටර්ස් පහකට තමයි අපි රෑන්ක් කරනවා හැම වාහනයක්ම. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් අපි මේ වගේම අර ස්ලීපර් කාර් එකක් විදිහට අඳුනන්න පුළුවන් Lexus ISF එක ගැන වීඩියෝ එකක් කරලා ඉතින් අන්න ඒකත් අනිවාර්යෙන් බලන්න. අන්න ඒකෙදි තමයි අපි ඇත්තට මේ නිපල් ස්කෝර් කියන එක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. ඉතින් ඒ වගේම The Car Store මම මේ වෙලාවේ බොහොම ආදරයෙන් වගේම බොහොම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන නමක් තමයි. ඉතින් කලින් Lexus ISF එකෙත් අපිට වීඩියෝ එකට ගෙනල්ලා දුන්නේ මෙන්න මේ Car Store කියන කට්ටිය තමයි. ඉතින් ඒගොල්ලෝගෙම තමයි මෙන්න මේ M5 එකත් අපිට බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට ඕන කරන ඕගොල්ලොන්ගේ වාහන ටිකක් අර මොඩිෆයි කරන්න කැමති කට්ටියට, ලස්සන කරන්න කැමති කට්ටියට බොහොම වටින විදිහට ලොකු ප්‍රොඩක්ට් රේන්ජ් එකක් බලාගන්න පුළුවන් ලංකාවේ තියෙන ක්වොලිටි තැන් වලින් එකක් විදිහට අනිවාර්යයෙන්ම The Car Store කියන එක අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මම ඒගොල්ලොන්ගේ නම්බර් සහ හැමදාම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් එහෙම අපිට ටග් ගාලා වාහනේ නිපල් ස්කෝර් එකට පයිමු. ඉතින් ඩිසයින් එක ගත්තාම අපිට සුපුරුදු F10 ඩිසයින් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ අපිට අර wow ෆැක්ට් එකක් නැහැ. හැබැයි මෙන්න මේ තියෙන කලර් කෝඩ් එකත් එක්ක මේකේ මේ තියෙන එක්සෝස් ටෝන් එකත් එක්ක ඒ හැමදේම ගත්තයින් පස්සේ අපිට ලස්සනයි කියලා කියන්න පුළුවන් වෙන විදිහේ අපිරන්ස් එකක් වාහනට හම්බෙලා තියෙන. ඒ හින්දා මම මේකේ ඩිසයින් එක ටිකක් අර අපේ normal 520D එකට වඩා ගොඩාක් එහාට මෙහාට ගිහිල්ලා නැතිත් හින්දා ඒ ඔක්කොම සලකලා බලලා මම 7.3 out of 10 වගේ අගයක් තමයි වාහනේ ඩිසයින් එකට දෙන්නේ. ඉතින් performance ගත්තම නම් absolutely loving. ඉතින් අපිට ස්ලීප් එකක් විදියට අපේ එදිනෙදා වැඩ කටයුතු ටික normal විදියට කරගන්න යන්න පුළුවන් වගේම අවශ්‍ය වෙලාවට drop a gear and disappear කියන concept එක උඩ ටක් ගාලා performance ලබා ගන්න පුළුවන් විදියට ටක් ගාලා ඔයාගේ කැමති ස්පීඩ් එකකට reach වෙන්න පුළුවන් විදියට හැදිලා තියෙන වාහනයක් විදියට performance වලට මම අනිවාර්යෙන් 8.8 out of 10 වගේ හොඳ අගයක් මේ වාහනේ ලබා දෙනවාමයි. ඒ වගේම design performance වලින් පස්සේ practical එකට ආවෙන් පස්සේ දොරවල් 4ක් තියෙනවා, seats තියෙනවා, හොඳ ample space එකක් තියෙනවා, cargo area එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක වගේම ground clearance එක ලොකුවටම නැති වුණාට අපිට සාමාන්‍යයෙන් කොළඹ සහ අනිකුත් තැන්වල අපිට අවශ්‍ය ප්‍රමාණයට handle කරගන්න පුළුවන් වෙන විදිහට තමයි වාහනේ build වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම කල්පනා කරලා අපි වාහනේ practical එකටත් මම අනිවාර්යෙන් 7.8 වගේ අගයක් out of 10 ලබා දෙන්න කැමතියි. ඉතින් design performance practically වුණාට පස්සේ comfort එකට ආවම මේක high performance car එකක්. ඒ හින්දා gears වෙනස් වෙනවා ටක් ගාලා. ඒ වගේම ලොකු space එකක් කරන අපිට මේක pleasure එකක් තමයි comfort එකට වඩා හම්බෙන්නේ. ඉතින් මේක අර miles per gallon වෙනුවට smiles per gallon කියන විදිහට තමයි මෙන්න මේ car එක අපිට rank කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වුණාට ඉස්සරහා seats
අපිට බකට් සීට්ස් වගේ තමයි හම්බෙන්නේ. පිටිපස්ස සීට්ස් වලින් අපිට බොහොම හොඳ ක්ලැඩින් එකක් තියෙන හොඳ කම්ෆර්ටබල් සීට්ස් අපිට හම්බෙලා තියෙනවා. ඒ හින්දා කම්ෆර්ට් එකටත් අපිට මේක හරි නෑ කියන විදිහට කියන්න කිසිම හේතුවක් අපිට හම්බෙලා නෑ. ඒ හින්දා ඒකටත් මම අනිවාර්යෙන්ම 7.1 out of 10 වගේ අගයක් මෙන්න මේ වාහනේ කම්ෆර්ට් එකට දෙනවා. ඉතින් ඩිසයින් පර්ෆෝමන්ස් ප්‍රැක්ටිකැලිටි කම්ෆර්ට්ස් වලින් පස්සේ අන්තිම ප්‍රයිස් කියන එකට આવොත් එම ඉතින් මේ වගේ වාහනයක් ලංකාවටම 3යි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වගේ යුනික් වාහන වලට අනිවාර්යෙන් ඒකටම ගැලපෙන විදිහේ සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියෙන්න ඕනේ. හැබැයි අපි මේ ප්‍රයිස් කියන එක රෑන්ක් කරන්නේ ගෙවන ගානට වටිනාකමක් දෙනවාද කියන ෆැක්ට් එක උඩ. ඉතින් ඒකත් එක්ක බැලුවම මේ වාහනය අපිට අර නෝමල් ෆැමිලි සෙඩාන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වගේම ගොඩාක් අපි දැන් මේ දැක්ක වගේ BMW i8 කියන වාහන වලට පවා හොඳ ඒ වගේම ස්පෝර්ටි ඒ වගේ ස්පෝර්ටි ලුක් එකක් තියෙන වාහනත් එක්ක පවා කිසිම ප්‍රශ්නයක් නැතුව රෙඩ් ලයිට් එක දෙන්නම නවත්තන් හිටියොත් එimhe හොඳ තරංගයක් දෙන්න පුළුවන් වෙන විදිහේ ෆැමිලි සෙඩාන් එකක් විදිහට මේ වාහනේ තියෙන හින්දා අපි බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් අපිට මෙන්න මේ BMW M5 කියන එකෙන් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මම හිතන විදිහට ගෙවන ගානට ලොකු වටිනාකමක් දෙන විදිහේ කාය ගත්තා මෙන්න BMW M5 කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා ඒ ඔක්කොම කන්සිඩර් කරලා මම ඒකටත් අනිවාර්යෙන් 6.9 වගේ අගයක් out of 10 මේ වාහනේට ලබා දෙන්න කැමතියි. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ වාහනේ නිපුල් ස්කෝර් එකත් අපිට මේන්න මේ BMW M5 එකට ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ ඉන්න අපිට මොන જાතියේ ප්‍රශ්න ආවත් මොන වගේ අපහසුතා තිබ්බත් අපි හැමෝම ආසයි අපේ හීනවලට යන්න. ඉතින් ඒ හීනවලට වැඩ කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් මේකට අපිට අරක නෑ ලංකාවේ මේක නෑ කියලා කිව්වට මේ වාහනේ පදින්නත් ඕන කෙනෙක් ඉන්නවා. අනිත් මේ ලංකාවේ අපි දකින හැම වාහනෙම පදින්න ඕනස්ලා ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලොන්ට ඒ හීනවලට යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? ඉතින් අන්න ඒ වගේ වාහන ඕගොල්ලොන්ගේ හීන දවසක ඕගොල්ලොන්ගේ කරගන්න අවශ්‍ය කරන මොටිවේෂන් එකක් ලබා දෙන්න තමයි අපේ මේ channel එකෙන් අපි හැමතිස්සෙම වැඩ ගන්න. ඒ හින්දා තමයි ගොඩාක් ලංකාවේ සාම්ප්‍රදායික review channels එහෙම නැත්නම් ලංකාවේ automotive content ගැන ගොඩක් channels වලට වඩා ගොඩක් ලස්සන unique අපි හැමෝටම ෂා මේක පට්ට මේක මගේ වුණා නම් මාර ගති කියන විදිහේ වාහන අපි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා කියන ගමන් අපි අදට ගිහින් එන්න මේ ඕගොල්ලන්ගේ වාහන සිහිනය ඇත්තටම මොටිවේට් කරන්න පුළුවන් වෙන විදිහේ channel එකක් වෙලා තියෙන අපි නිපුල් with cars by Automall SL